අයබෝන් ළමයි දුරන්න සුබ දවසක්. දැන් අපි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න යනවා. පහුගිය දවස්වල අපි සාකච්ඡා කරපු ලෙසන් වලට අදාළ ක්ලාස්රූම් එකේ සහ ඔන්ලයින් අපි සාකච්ඡා කරපු ලෙසන් වලට අදාළ මොඩල් පේපර්ස්. අපි පළමුවෙන් මේ සඳහා යොමු කරගත්තා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ මොඩල් පේපර් එක පේපර් 1 එකයි පේපර් 2 එකයි සාකච්ඡා කරන්න. ඉතින් මේකට හේතුකුත් තියෙනවා. මම ඔයාලා දකින්න තියෙන මම සහ නිකුත් ගුරුවරු ඔයගොල්ලන්ට මේ දේශන ලබා දුන්නේ ඔන්ලයින් ඔගේ කොවිඩ් ප්‍රශ්න නිසා. නමුත් අපිට අවසානකට මේ ඔන්ලයින් ක්ලාසස් වලට නැත්නම් ලෙසන් වලට යන්න ටිකක් අපහසු වුණා. ඒකට හේතුන් ගොඩක් තියෙනවා. එකක් ඔයගොල්ලන්ගේ පැත්තෙන් ගත්තාම ඔයගොල්ලන්ට සහභාගී වෙන්න බෑ හැමෝටම. ඒ වගේම සමහර අවස්ථාවලදී අපි වීඩියෝ රෙකෝඩින් එකකට අපිට දෙන්න බැරි ප්‍රශ්නයක් තිබුණා අපේ කම්පියුටර් වල හાર્ඩ් ඩිස්ක් ඉල්ල තිබුණ නිසා. ඒ වගේම සමහර ළමයිට සිග්නල් නැහැ. අධික වර්ෂාව තිබුණා පහුගිය දවස්වල හැමතැනම වගේ. සමහර අය එකම කම්පියුටර් එකකින් නැත්නම් ෆෝන් එකකින් නංගියි අක්කයි ඒ වගේ දෙන්නෙක් එකම ෆෝන් එකක එක දවසේ ක්ලාස් වැටෙනවා. වගේම ගැටලු ගොඩක් තියෙන නිසා අපි සාකච්ඡා කරා. අවසාන එක්සෑම් දෙක තුනමත් ඒ වගේම තව ඉතුරුලා තියෙන ටියුටෝරියල් කීපයක් සාකච්ඡා කරන්න මේ වගේ වීඩියෝ රෙකෝඩින් එකක් දීලා එහෙම නැත්නම් රෙකෝඩින් එකක් කරා ඔයගොල්ලන්ට උගන්වන්න. මෙතන ඒක පහසුයි හැමෝටම. අපි මේ රෙකෝඩින් එක YouTube channel එකට දාපුවම link එකෙන් ඔයාලට පුළුවන් ඕන වෙලාවක කියවගෙන මේ විභාගයේ ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න. ඉතින් ඔයගොල්ලෝගෙන් ඉල්ලන දේ තමයි මේ රෙකෝඩින් එක දැන් මම උගන්වනකොට නැත්නම් ගුරුවරයා උගන්වනකොට නම් අපි ඔයගොල්ලන්ට කතා කරලා කියලා හරි මේක කරව ගන්නවා. මේ උත්තර ටික සපය ගන්න විදිහ. නමුත් මේ රෙකෝඩින් එක බලන්න ගොඩක් අය හුරු නැහැ. සාමාන්‍යයෙන් ළමයි කොටසයි මේක බලන්න යොමු වෙන්නේ. ඉතින් මම හැම දරුවෙකුම ඉල්ලා සිටිනවා අනිවාර්යයෙන්ම මේ රෙකෝඩින් එක බලලා තමන්ගේ පේපර් එකට අදාළ උත්තර ටික ඉස්සලා කොලයක ලියන්න. ප්‍රශ්නාංකය දැම්ම උත්තරේ ලිව්වා. ප්‍රශ්නාංකය දැම්ම උත්තරේ ලිව්වා. මේ රෙකෝඩින් එක දිහා බල බල. ඊට පස්සේ නැවත තනියෙන් රෙකෝඩින් එක නැතුව පේපර් එකට උත්තර ලියන්න. මොකද මේ පේපර් එක වාට ගියාලා බාර දෙන්න වෙනවා ආයතනෙට. නිසා ෆයිනලයිස් වෙනවා තනියෙන් උත්තර දෙපාරක් තුන්පාර ලිව්වොත් තමයි වාට මේක සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. නිසා හැම දරුවෙකුම ඉල්ලා සිටිනවා සාර්ථකව කරගන්න. මොකද අපි නැවත ක්ලාස් එකක් හැටියට ඔන්ලයින් ක්ලාස් එකක් හැටියට කරන්නේ මේ වගේ රෙකෝඩින් එකක් දීලා ඊට ටික ඔයගොල්ලෝනේ සම්පූර්ණ කරන තා බොහොම ටිකයි පටමලා ඉතුරුලා තියෙන අපිට තියරි පාර්ට් සහ එක්සෑම් පාර්ට් කරන්න. රයිට් එහෙනම් අපි ඉක්මනට මේ වැඩේ කරමු. ඔයගොල්ලෝ ගන්න ඉංග්‍රීසි පේපර් ඉංග්‍රීසි එකේ පේපර් 1 එක මොඩල් 1 එක ආදර්ශ ප්‍රශ්න පත්‍රය 1 එක ඔයගොල්ලෝ හැමෝටම පේපර් එක සපයලා තිනවා DCBL 1 DCBL 2 ඒ වගේම ප්‍රයිමරි ටීචර් ට්‍රේනින් වගේ ටීචර් ට්‍රේනින් කරන ළමයිට පේපර් එක 1 සපයලා දීලා තියෙනවා. පේපර් එකේ ඇති පොඩි ගුරු පාඨ ගතියක් අපිට මේ වෙලාවේ අපේ තිබුණ පේපර්ස් අපි ඔරිජිනල් පේපර්ස් පොඩ්ඩක් මිසින් වෙලා හිටපු කාර්ය මණ්ඩලයේ දැන්ට කීප දෙනෙක් අඩු නිසා අපිට ගෙන්න ගන්න බැරි නිසා ඒවා කබඩ්ස් වල දාලා ලොක් කරලා තියෙන නිසා අපිට අපි ළඟ තිබුණ පේපර්ස් වලින් තමයි අපිට සැපෙන්නේ. අපි කොහොමද මේක ඉවර කරගන්න යෝන පේපර් එකේ පාට අරවම අපිට වැඩක් නැත. හරිද? එහෙනම් අපි පේපර් එකට යමු. මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා ඔයාලට පේපර් එක පෙන්නන්නම්. මේක තමයි ඉංග්‍රීසි වල පේපර් 1 එක. මේක මොඩල් පේපර් එක. මේ හා සමාන පේපර් එකක්. DCBL 1 DCBL 2 ප්‍රයිමරි ටීචර් ට්‍රේනින් ආදී වශයෙන් සියලුම අයට මේ හා සමාන පේපර් එකක් හම්බ වෙනවා. ඒතර මේ පේපර් එකේ ඔයාලා දන්නවා එමෙලෙම මේ පේපර් එක මොඩල් එක ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ මේකට ලියන උත්තර 75ක් විතර ඒ උත්තරම හෝ එයා සමාන උත්තර තියෙනවා නැත්නම් ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලෝ ෆයිනල් පේපර් එකේ. දැන් අපි දෙසැම්බර් 2 වෙනි සතිය වගේ වුණාට ෆයිනල් පේපර් එක කරනවා. ඒ වගේම ඉක්මනින් අපි ටැමිල් පේපර් එකක් දෙනවා. මේ වගේ භාග්‍ය මිස් කරයි. ඒ වගේම මැනේජ්මන්ට් පේපර් එකක් කරලා දෙසැම්බර් 2 වෙනි 3 වෙනි සතිය වගේ වෙනකොට එක්සෑම් ටික ඔක්කොම ඉවර කරන්න ලෑස්ති. හරි. ඉතින් ඒ නිසා අපි මේ පේපර් එක හැමෝම ගන්න. මේක තමයි ඔයාගේ පේපර් එක ඔයාලට සපයලා තියෙන. මේකේ පළවෙනි ප්‍රශ්නය. මේ උඩින්ම කියලා දෙනවා answer the all question this paper itself. මේ පේපර් එකේම ලියන්න. ඉතින් මම කිව්ව ඔයගොල්ලන්ට මේ පේපර් එකේ දැන් ලියන්න එපා. ඉතලා කොලයක ලියා ගන්න ප්‍රශ්න අංක දාගෙන උත්තර. මම උත්තර දැන් එකින් එක පෙන්නන ඔයාලට. උත්තර ටික ඔයා කොලයක ලියාගෙන ඔයාලට පුළුවන් ද මේක තේරුම් ගන්න කියලා බලන්න. ඊළඟට ඔයා තව පාරක් කොලයක ලියන්න. ලියලා තුන්වෙනි පාර විතර
මේ paper එකේ ලියන්න. මොකද මේක කියලා තියෙන්නේ answer the all question this paper itself නේ. මේකෙන්ම තමයි ඔයාලට උත්තර ලියන්න තියෙන්නේ. නිසා මේක ලියන්න 3 වෙනි නැත්නම් 4 වෙනි පාර. ඔයා හොඳට ප්‍රැක්ටිස් කරලා උත්තර ටික. ඒක හොඳට කල්පනාවෙන් කළොත් ඔයාට ගොඩක් සාර්ථක ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. මොකද මම දැක්කා ICT ලියලා තියෙන ගොඩක් අය papers මේ දවස්වල බලනවා. papers බලන්න අමාරුයි. අපි මෙච්චර මහන්සිලා උගන්වලත් උත්තර ටික ඒ විදිහට දීලා සමහර අය හිස්තැන් ගොඩක් තියලා. ඒ නිසා papers වල පාස් කරන තරම් ලකුණු සමහර අයට නැත. 20ක් විතර ෆේල් වෙලා තත්ත්වයටපත් වෙලා. නිසා මේවා පාස් වුණේ නැත්නම් ඔයා මේ කෝස් එකකින් වැඩක් නැහැ. මේ කෝස් එකකින් ඔයා ගත්ත දැනුමින් ඔයාට කිසි ප්‍රයෝජනයක් නැත. ඒ නිසා මේක ගැන හොඳට සැලකිලිමත් වෙලා හැමෝම වැඩ කරගන්න. නැත්නම් අපරද රිපීට් වෙයි ගියොත් එහම ඔයාගේ මෙච්චර කල් වියදම් කරපුවත් කාලයක් අපතේයි මේ වටිනා සහතික ගන්න බැරි වෙනවා. Right, number 1, write the following sentences in the plural. Write the following sentences in the plural. මේක තියෙන්නේ මේ වාක්‍ය ටික බහුවචන ලියන්න. The thief ran away. That buffalo is running. The mouse lives in the hall. The baby was crying. The little child eats beds. මේවා මම මේ කියවනවා වගේ කියවන්න කටට පුරු වෙන්න. කිව්වොත් තමයි ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. දැන් එහෙනම් අපිට බහුවචන කරන්න තියෙන්නේ. බහුවචන කරන්න ඕනේ මොකද්ද? ක්‍රියාපදයයි නාමපදයයි. කතෘ වෙනනම් කතෘ, ඒ වගේම ක්‍රියාපදේ නාමපදේ. ඔය ටික අපි දන්නවා. කතෘ කවුද? ක්‍රියාව කවුද? නාමය කවුද කියලා. අපි ඉගෙන ගත්තා බවම හොඳින් how to make a sentence කියලානේ. how to make a sentence කොහොමද වාක්‍යයක් හදන්න කියලා මම ගොඩාක් කාලයක් මේක ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් ඒවා ඒ ටියුටෝරියල් බලුවොත් ඔයාලට මේක කරන්න පුළුවන්. දැන් මේක ද කියලා තියෙන්නේ ද කියන එක ගැටලුවක් නැහැ. මේක ආටිකල් එකක් ඇටියට තියෙන අව්‍ය පදයක්. thief කියන්නේ හොරා. thief එනම් මේක බහුවචන කරනවා thieves කළා. ඒ වගේම ran මොකද්ද? ran කියන්නේ දිව්වා away. හරිද? මේ හොරා දිව්වා කියලා මෙතන තියෙන්නේ. එහෙනම් අපි මෙතන මේක හරවන්න ඕනේ මොකද්ද? හොරු දිව්වා කියලා. හොරා දිව්වා කියන එක හොරු දිව්වා වගේ වෙන්න ඕනේ. The buffalo is running. Buffalo is running. Buffalo කියන්නේ ගොන්නු. Buffalo ගොනා කියන්නේ buffalo is running. මේ ගොනා දුවනවා කියලා මේ තියෙන්නේ. එහෙනම් අපි මේක හදන්න ඕනේ that buffalo කියන එක. that කියන එක මොකද්ද කරන්න ඕන? that එකේ බහුවචනේ මොකද්ද? that එකේ බහුවචනේ those කියන එක නේ. and those buffaloes වෙන්න ඕනේ. es වෙලා are running වෙන්න ඕනේ. are running. ඊළඟට මේක කියන්න ඕනේ the mouse Mio lives in the hall. Mio ගුල්වල ජීවත් වෙති. හරිද? මියා ගුලෙහි ජීවත් වෙති කියලා මේ තියෙන්නේ. ජීවත් වෙයි කියලා තියෙන්නේ. එහෙනම් මේක බහුවචන කරනවා. The mice live in the halls කියලා හදන්න ඕනේ. The baby was crying. The baby was crying. Baby කියන්නේ කුඩා දරුවා. නම් babies වෙන්න ඕන. was එක verb වෙනවා. crying වෙනවා. The babies were crying වෙනවා. The little child eats bread. The little child eat breads. එනම් අපි the little child කියන එක children වෙනවා. කුඩා ළමයි වෙනවා. eats කියන එක eat වෙලා breads වෙනවා. ඔන්න ඔය විදිහට උත්තර ටික ඔයා දෙන්න ඕනේ. මම ඔයාලට උත්තර ටික දැන් පෙන්නනවා. එහෙනම් පළවෙනි එකේ උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? The thieves ran away. The thieves ran away. දැන් මේක බලලා ටක් ගාලා ලියා ගන්න ඕනේ. The thieves ran away. ඒ වගේම that buffaloes කියන එක මෙතන that කියලා තියෙන එක those වෙන්න ඕන. that කියන එක those නානම් ගොඩක් හොඳයි. those buffaloes are running වෙන්න ඕන. ඊළඟ තුන්වෙනි එක the mice live in the halls. mice කියන්නේ මීයෝ කියන එක. mouse කියන්නේ මීයා, mice කියන්නේ මීයෝ. live in the halls වෙනවා. The babies were crying. The little children eat breads. ඔන්න උත්තර ටික එන විදිය. ප්‍රශ්නය ඔයාට එන ප්‍රශ්නේට ආට පස්සේ ඒ ප්‍රශ්නෙට උත්තර ටික ආපු විදිය තමයි තියෙන්නේ. thief ran away කියන එක, that buffalo is running කියන එක, mouse lives in the hall කියන එක, baby was crying කියන එක, the little child eats bread කියන එක අපි හදපු විදිය බහුවචනට පෙරලා තමයි ඔයාට මේ පෙන්නුවේ. මේ තියෙන්නේ ඒකේ උත්තර ටික. right, මේක ටක් ගාලා ලියා ගන්න, වීඩියෝ එක රිපීට් කරලා බලලා හිටවලා මේක ලියාගනවා පුරුදු වෙන්න. හරිද? මේක පුරුදු වෙනවට වඩා වැදගත් දේ මේ උත්තරේ කටපාඩම් කරලා ලියනට වඩා වැදගත් දේ තමයි මොකද්ද? ඔයා මේ උත්තරේ එන විදිය දැන් දන්නවා හොඳට. මේ උත්තරේ එන විදිය හොඳට ඉගෙනගෙන තිනවා. the parts of the sentence කියලා මාතෘකාවක් මම මාස 2ක් විතර ඉගෙනනවා. අන්න මේ මාතෘකාව දිහා බලුවොත් ඔයාට මේකේ කොහොමද
කතෘ බහුවචන කරන්නේ ඊළඟට ක්‍රියාව බහුවචන කරන්නේ ඒ වගේම නාමයේ බහුවචන කරන්නේ කොහොමද කියලා අපි කතා කළා. right අපි ඊළඟ ප්‍රශ්නට යනවා. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? fill in the blanks with suitable article. article කියන්නේ අව්‍ය පද. article කියලා කියන්නේ අව්‍ය පද. ඒ කියන්නේ ඔයා අහලා ඇති a and the කියන වචන තුන. a අකුර. යමක් එකක් කියලා කියන්නේ ඒක වචන එකක් කියලා කියන්නේ a යොදනවා. ඒ වගේම ඒක වචනයේ තුලදී කොයි වෙලාවක හරි තියෙනවා නම් vowels යෙදিলা නාම පදයට a e i o u කියන vowels යෙදিলা තියෙනවා නම් අපි and යොදා ගන්නවා. ඒ වගේම බහුවචනදී the යොදා ගන්නවා. ඒ වගේම බොහෝ ප්‍රසිද්ධ ලෝකයේ පවතින එකක් නම් ඒ වගේ සාමාන්‍යයෙන් විශිෂ්ට ගණයේ දේවල් ගැන ප්‍රකාශ කරනවා අපි the කියලා යොදා ගන්නවා. ඒක the කියලා තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. ඒ ඔන්න ඔය කියන අකුරු තුන නැත්නම් වචන තුන a and the කියන කොටස් දාන විදිහ තමයි මෙතන තියෙන්නේ. මේ කියනවා the sun rises in කියලා මේ හිස්තැන් ටික පුරවනවා. iron is useful metal. Uncle and aunt of my friend came here hour ago. හතරවෙනි එක about year ago I visited island. He is one-eyed man. ඔය විදිහට තමයි ප්‍රශ්න පහ තියෙන්නේ. එහෙනම් මේ තැන් වලට ඔයා දාන්න ඕන the දානවද ඒ අකුර යොදනවද ඒ වගේම and යොදනවද the යොදනවද කියලා මේ තියෙන්නේ. right බලමු පළවෙනි එකට එන්නේ කොහොමද කියලා. උත්තරේ පළවෙනි එකට තියෙන්නේ the sun rises in the east. the sun rises in the east. මුලට the ආවා. මුලට the ආවා. ඒ වගේම in the ආය පාරක් the එනවා. in the east. in the east. හරිද? ඉර පායනවා නැගෙනහිරෙන් කියන එකයි ඒ කියන්නේ. the sun rises in the east. දෙවෙනි එක iron is a කියන එක මෙතෙන් දෙන්නේ. article එක a. useful metal. යකඩ කියන්නේ ප්‍රයෝජනවත් ලෝහයක් කියලා ඒ කියන්නේ. ඊළඟට the uncle වැටෙනවා. the uncle is under the uncle and the aunt ඒ දෙන්නම හොඳට දන්න දෙන්නේ. නිසා තමයි the දාලා තියෙන්නේ. aunt of my friend came here an hour ago. අනෙතනදී කියලා තියෙනවා came here ආවා an hour ago and කියලා දැන් මෙතන h අකුර තියෙනවා. hour කියන්නේ මෙතන h අකුර යෙදෙන නිසා මේ වචනයෙන් කියවෙනා මොකද්ද? එයාම වෙලෙම එතන ශබ්දයක් එනවා. මොනවද? vowels ශබ්දයක්. hour කියන එකේ vowel ශබ්දයක් වෙන නිසා and කියන එක දාගත්ත article එක. හරිද? uncle සහ aunty මෙහි ආවා මගේ යාළුවෙකුට සමග පැයකට පමණ පෙර. හතරවෙනි එක about a year. එතන හිස්තන්ට a දාලා තියෙන article a year මොකද y අකුරු තියෙන නිසා ago I visited an island. හරිද? මෙතන ඊස්ලන්ඩ් එහෙම කියලා කවුරුත් කියන්නේ. ඒකට කියන්නේ island දූපත. right. එදිටයි හිස්තන් පුර වෙන්නේ. he is a one-eyed man. ඔහු එකස් මිනිසෙකි. ඔහු එකස් මිනිසෙකි කියලායි ඒ ටික එන්නේ. උත්තර ටික එන්නේ ওই විදිහට. ඉතින් මේක ඔයා හැම වෙලේම යොදා ගන්න මම කියන්නේ අවබෝධයෙන් නිකන් ඔහේ උත්තරයේ හිස්තන්ට පුරවගෙන යන එක නෙවෙයි අවබෝධ කියන්නේ. ඊළඟ එක තියෙනවා write these sentences in the past tense. මෙන්න මේ වාක්‍ය අතීත කාල ලියන්න. she sings song well. does she go to candy? the mason builds a wall. we buy our vegetables from the market. Mr. Pereira teach as well. මේකේ එතකොට she sings songs. මේ sings කියන ක්‍රියාපදේ බහුවචන වෙන්න ඕන. tense එක වෙන්න ඕන මෙතන බහුවචනය දෙන්න ඕන මොකද්ද? past tense වෙන්න ඕන අතීත කාලේ දෙන්න ඕන ක්‍රියාව. she sangs වෙනවා එතකොට. she sang song well. does කියන එක did වෙනවා. did he go to candy? the mason builds වෙනකොට මෙතන ක්‍රියාපදේ builds එක builds වෙනවා a wall. we buy our vegetables from the market. එතකොට වෙන්නේ we bought our vegetables from the market. Mr. Pereira teach කියන එක torch වෙනවා as well. Mr. Pereira torch as well. right. this is the answers for you.
She sang song well. Did he go to Kandy? The mason built a wall. We brought our vegetables from the market. Mr. Pereira taught as well. කියලා මේ උත්තර ටික තමයි හිස්තැන් වලට ඔයා යොදා ගන්න ඕන. අයිත් මම කියන්නේ මේක අවබෝධයෙන් පුරව ගන්නවා මිසක් ඔහේ දුන්නා විනාවට හිස්තැන් පුරවලා මට දැන් හිස්තැන් පුරවන්න කියලා හිතන්න එපා. එහෙම වුණොත් වාගේ after A level after O level ළමෙක් ඒ වගේම knowledge තියෙන ළමෙක් නිකන් හිස්තැන් පුරව ගත්ත කෙනෙක් බවට පරිවර්තන වෙනවා. හතරවෙනි ප්‍රශ්نين අහන්නේ මොකද්ද? හතරවෙනි ප්‍රශ්نين අහනවා Make the correct order of the following proverbs. ප්‍රස්තාව පිරුළු. Proverbs කියන්නේ මොකද්ද? ප්‍රස්තාව පිරුළු. With මේකේ තියෙනවා without is there fire smoke no. Or not all gold is glitters that. මේකේ වචන මාරු කරලා තියෙන්නේ. You cut according to the cloth your coat has dark every a cloud silver. මෙතන එන්න ඕන lining කියලා කෑල්ලක්. එතන හිස්තනක් තියෙනවා. ඒක paper එකේ ලියා ගන්න lining කියලා. LING lining silver lining කියලා වෙන්න ඕන මෙතන LINING කියලා තන ලියා ගන්න no strong gathers or all in mouse කියලා මේ වචන මාරු කරලා ප්‍රස්තාව පිළිලා තියෙනවා. එදිනෙදා භාවිතා වෙන නිසා වාට මේක දැන් පුළුවන් වෙන්න ඕන. අඩුමතරම ඔයාලඟ ප්‍රස්තාව පිළිලු 100ක්වත් තියෙනුනේ ඉංග්‍රීසියෙන් වාට අවබෝධ තියෙන එක. right මේකට උත්තරේ එන්නේ there is no fire without smoke. There is no fire without smoke. අර වචන ටික ගලපලා දාපු මෙන්නේ there is no fire without smoke. ගින්නක් නැතුව දුමක් නොනගී. දෙවෙනි එක all that glitters is not gold. All that glitters is not gold. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. ඊළඟ තුන්වෙනි එක cut your cloth according to your coat. Cut your cloth according to your coat. නැකිවේ ඔයාගේ රෙද්ද කපා ගන්න ඇඳුමේ තරමට Red කපා ගන්න ඇඳුම තරමට. Every dark cloud has a silver lining. Every dark cloud has a silver lining. හැම කළු වලාවකම රිදී රේඛාවක් තිබේ. A rolling stone no more gathers. පෙරළන ගලෙහි පාසි නොබැදේ. පෙරළන ගලෙහි පාසි නොබැදේ. ඔන විදිහටයි ඒ උත්තර ටික වාට හම්බෙන්නේ. ඉතින් ඔයාට මේ වගේ මේට සමාන මේකෙන් දෙකක් තුනක් වෙන්න පුළුවන්, හතරක් වෙන්න පුළුවන්. තව එකක් වෙනස් වෙලා එන්න පුළුවන්. ඔයාලට උත්තර ලියා ගන්න දැන් සූදානම් වෙන්න ඕන පේපර් එකේ. පස්වෙනි ප්‍රශ්නේ. Changing the masculine nouns into feminine. Change කරන්නලු මේ masculine noun එක feminine වලට. What is the masculine noun? Already you know that. Already you know. What is the masculine noun? Tell me. Oh, Purushalinga. And feminine gender Strilinga. And Purushalingan තියෙන එක Strilingaට හරවන්න කියලා තියෙන්නේ. His uncle brought him a bicycle. The king invited princess to the feast. He was a monk. He is my uncle's nephew. He has a darling. එතකොට මේක අපිට තියෙන්නේ බහුවචනේ මොනවද මේකේ තියෙන්නේ? පුරුෂලිංගයේ ස්ත්‍රීලිංගයට හරවන්න කියලා බලනවා. his කියන එක පුරුෂලිංගයක්. ඒක අපි ස්ත්‍රීලිංගයට හරවනවා her කියලා. uncle කියන්නේ පුරුෂලිංගයක්. ඒක අපි හරවනවා මොකද්ද? aunt කියලා. him කියන්නේ පුරුෂලිංගයක්. ඒක her කියන. ඔන්න ඔය ටිකයි අපි හරවන්නේ. මෙතන king කියන එක queen කරනවා. හරිද? princess කියන එක princesses කරනවා අපි. හරිද? ඊළඟට monk කියන්නේ he was a monk උනාම අපි ඒක හදන්නේ she he එක she කරනවා. හරිද? monk කියන එක nun කරනවා. හරිද? he කියන එක she කරනවා. is my uncle's nephew. නම් aunt's niece කියලා අපි ඒක හදනවා. she has a darling. she has a darling. එමෙතන දලා කියලා මේක අපි වෙනස් කර ගන්නවා. මේ තමයි විදිහට තියෙන්නේ. her aunt brought her a bicycle. The queen invited princesses the feast. She was a nun. She is my aunt niece. She has a darling. එමෙතන දලා කියලා අපිට ඔක ගන්න පුළුවන්. darling කියන එකේ ගොඩක් වෙලාවට හොයා ගන්න නැත feminine gender එක masculine gender කියලා දෙකක් ඉන්න darling හැටියටම අපි තියාගන්න. ඔය විදිහට උත්තර ටික වට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. And next one, the sixth one. අමාරු නෑ නේද ළමයි paper එක? ලේසි.
ඉංග්‍රීසි පේපර් එක ලේසි. හැබැයි ඉංග්‍රීසියෙන් තමයි ලියන්න තියෙන්නේ. ඒකයි එන ප්‍රශ්නේ. ඉංග්‍රීසි පේපර් එක ලේසි උත්තර ලියන්න වෙන්නේ නේද? ඉංග්‍රීසියෙන්. බලමු ඊළඟ පේපර් එක. මම ඊළඟ පේපර් එක ටිකක් කලවර ගතිය තියෙනවා. නමුත් ලොක් කරලා බලපුවා අපිට හොයාගන්න පුළුවන්. Fill in the blanks with correct preposition. What is the meaning of the preposition? Nipata. Nipata pata. He is sitting a chair. She is sitting a chair. කොහෙද මෙයා ඉඳගෙන ඉන්නේ? පුටු යටත පුටුව උඩද පුටුවේ පැත්තකද කියලා. එහෙනම් පුටුවේ උඩ ඉඳගන්නේ on chair. I am suffering. පෙලෙනවා. මම පෙලෙනවා. මොනවද? fever. උණ. එහෙනම් මම suffering from fever. Why isn't she smiling with me? ඇයි මා සමග සිනා නොවෙන්නේ? ඇයි මා සමග මද සිනාවක් නොකරන්නේ? He was born. ඔය ඉපදලා තියෙනවා. කොහෙද? at කුරුණෑගල. කුරුණෑගලදී there was a fight. නේද? between two friends. නේද? fight එකක් එහෙම නැත්නම් අපි කියන්නේ fight එකක් කියලා කියන්නේ අරගලයක්. එහෙම නැත්නම් දෙගොල්ලක් අතර කෝලාහලයක්, ගහගැනීමක් තිබුණා. fight between two friends. ඒක තමයි උත්තර. ඒකට උත්තරේ එන්නේ ඇයි කියන හේතුව ඔයා දැනගෙන ඒ කියන්න ඕන. He is sitting on a chair on I am suffering from කියන්නේ ඒ වගේම why isn't she smiling with me? with කියන්නේ නිපාතයක්, from කියන්නේ නිපාතයක්, on කියන්නේ නිපාතයක්. He has born at කුරුණෑගල. at කියන්නේ නිපාතයක්. There was a fight between කියන්නේ නිපාතයක්. two friends. Those are the answers for the questions. Right, next thing is the seventh one. Make the sentences in the following phrasal verbs. That is the phrasal verbs. You know what are the meaning of the phrasal verbs? The phrasal verbs mean, that is Sinhala mean, yukalapada. Phrasal verbs, we are talking in Sinhala, yukalapada. Put on tabanawa, look after rakabalaganwa, break down kadenawa, hand on baradenwa, knocked out පහරදී බිම හෙලනවා. මෙන්න මේ වගේ පොඩි තේරුම් මේවා ටියුටෝරියල් වල අපි කතා කරා. මේවා නැවත බැලුවොත් ඔයාලට පුළුවන්. put on කියන්නේ තබනවා. look after රැක බලා ගන්නවා. break down කියන්නේ මොකද්ද? කැඩෙනවා. hand over කියන්නේ බාර දෙනවා. knock out කියන්නේ බිම හෙලනවා පහර දීලා. ඉතින් ඔයාලට තියෙන්නේ පොඩි small sentence එකක් create කරන්න. make කරන්න. you have to make a small sentences of these. හරිද? මේ වගේ කුඩා sentences හදන්න put. හරිද? මම ඒ වගේ sentences කීපයක් වාට හදලා තියෙනවා sample හැටියට. ඔයා ඒකම හදන්න නැතුව ඕන වෙන එකක් හදන්න පුළුවන්. She put on computer in the table. She put on තැබුවා computer in the table. හරිද? table එකේ නැත්නම් on the table. table එකෙන් computer එක තැබුවා. They look after parents well. නේද? ඔවුන් දෙමාපියෝ හොඳින් බලා ගන්නවා, රැක බලා ගන්නවා. The car break down on the way. කාර් එක කැඩුනා පාර මැද. පාරදී කාර් එක කැඩුනා. නේද? I hand over my duties to my brother. මම මගේ රාජකාරී මගේ සහෝදරයට බාර දුන්නා. hand over බාර දුන්නා. They knocked out 5 men of the fight. නේද? ඔවුන් බිම හෙළුවා මිනිස්සු 5 දෙනෙක් ගෝරියකදී නැත්නම් ගැටුමකදී නැත්නම් ෆයිට් එකකදී මිනිස්සු 5 දෙනෙක් වුන් බිම හෙළුවා. මොන වගේ වාක්‍ය ටිකක් හදා ගන්න පුළුවන්. හරිද? Those are the simple things. And the first you have to think how to do it. but හිතන්න තියෙනවා කොහොමද මේක කරන්න කියලා. නේද? without thinking you can't do anything. හිතන්න තු කිසි දෙයක් කරන්න බෑ. නිසා ගොඩක් ළමයි වැඩ කරන ළමයි ඉන්නවා. ගොඩක් ළමයි වැඩ නොකරන ළමයි ඉන්නවා. ඔය දෙන දෙයක් කාලා වෙන දෙයක් වෙද්දී කියලා ඉන්න අය. ඉතින් ඒගොල්ලෝගේ ජීවිතය හරිම අසාර්ථකයි. ඒගොල්ලෝ සාර්ථක වෙන්න try කරන්න Tamanට විතරයි කරන්න පුළුවන්. කාටවත් ඔයා සාර්ථකත්වයට ගෙනියන්න බෑ. Number 8, fill in the blanks with suitable conjunctions. Fill in the blanks with suitable conjunctions. Conjunctions can සම්දි නිපාත. නිපාත වලට වඩා ටිකක් strong ගතියක් මේක. නිපාත වලට වඩා ටිකක් බල සම්පන්න strong. ඒ කියන්නේ සන්ධි කරනවා. මේ වාක්‍ය දෙකක් එකට බද්ධ කරනවට අපි කියනවා සන්ධි නිපාත. She eats very little, looks healthy කියලා වාක්‍ය මැද ඉස්සනක් තියෙනවා. That meals is smelling.
We all like peace and harmony. He ran away. He was afraid. We must protect our country, the nation. මේ හිස්තැන් වලට එන දේවල් ටික තමයි ඔයා දැන් ලියන්න ඕන. එහෙනම් ඔයාට conjunctions ගැන දැනුමක් තියෙන්න ඕන. ටියුටෝරියල් එක අරගෙන බැලුවොත් මම හිතන්නේ දෙවනි හෝ පළවෙනි ටියුට් එකේ conjunctions තියෙනවා සන්ධි නිපාත. ඔයා ඒ ගැන නැවත හිතුවොත් බැලුවොත් ඔයාට පුළුවන් මේක ගැන හොඳ අත්දැකීමක් ගන්න. She eats very little for looks healthy. මෙතන එහෙනම් එන්නේ මොකද්ද? for එන්නේ conjunction. හරිද? මෙයා පොඩ්ඩක් කනවලු සමන්ගේ සෞඛ්‍යය රැක ගැනීමට. The meals is neither smelling. The meal is neither smelling. මේ කෑමකේ සුවඳක් නැත. සුවඳක්වත් නැහැ. We all like to peace and harmony. අපි හැමෝම කැමති සාමයට සහ සමාදානයට. සාමයට සහ සමාදානයට කැමති. He ran away because he was afraid. එද ඔහු බය වුණ නිසා වේගෙන් දිව්වා. We must protect our country for the nation. අපි සෑම එකතු වෙලා රට ආරක්ෂා කරන්න ඕන ජාතිය සඳහා. ඉතින් ඒ වගේ අපිට උත්තර දෙන්න පුළුවන්. Number 9. Fill in the blanks with suitable auxiliary verbs. Auxiliary නේද? auxiliary වාදනටමත් ඉගෙන ඉවරයි නේද? already you have studied about the auxiliaries නේද? මම ගොඩාක් දේවල් කියලා දුන්නා නේද? ඔයාලට ගොඩාක් දේවල් auxiliary ගැන පාඩම් කීපයක් කියලා දුන්නා ඔයාලට මතක නැහැ. පළවෙනි එක තියෙනවා auxiliary එකේ පළවෙනි එක තියෙනවා මොකක්ද? auxiliary. Fill in the blanks with suitable auxiliary. I attempted to be a doctor. එනම් මෙතෙන් දෙන්න ඕන am the was the කියලා වට්ටක් ගාලා හිතන්න පුළුවන්. attempted කියලා කියන්නේ බව මේක අතීත කාලෙට කියලා තියෙන නම් මෙතෙන් දෙන්න මොකද්ද? am වෙන්න බෑ. I was attempted to be a doctor. නේද? මම වෛද්‍යවරයෙක් වීමට උත්සාහ කළා. We take the lunch now. නේද? අපි we take the lunch now. එනකොට ඉස්තනක් කියනවා මොකද්ද කියලා බලමු. I see him yesterday. හරිද? ඒක අතීත කාලෙන් තියලා තියෙන්නේ. Nilmini a good knowledge. Nilmini තියෙනවා හොඳ දැනුමක් කියලා වගේ මේකෙන් කියවෙන්න ඕනේ. We walking along the street one day. මේ හිස්තන් ටිකට එන auxiliary උපකාරක ක්‍රියාපදේ මොකක්ද? උපකාරක ක්‍රියාපදේ නැත්නම් helping verb එක මොකක්ද කියලා අපි මෙතනදී බලන්න. හරිද? I was attempted to be a doctor. We are talking the lunch now. We are not talking. We are taking the lunch now. I was එමෙතන seen කියලා මෙතන ආවනම් ගොඩක් හොඳයි ප්‍රශ්න පත්‍රයේ. I was නැත්නම් seen him yesterday. මම ඔහු ඊයේ දැක්කා. Nilmini has good knowledge. Nilmini තියෙනවා හොඳ දැනුමක්. We are walking along the street one day. අපි කවදා හරි මේ පාර දෙකේ ඇවිදිමින් නෑ. We are walking along the street one day. අපි දවසක් මේ පාර දෙකේ ඇවිදිමින් සිටියා. මේ වීදියේ ඇවිදිමින් සිටියා. හරිද? Those are the answers. Number 10. Write the meaning of the following abbreviations. The following abbreviation. What is the meaning of the abbreviation? කෙටියෙදුම්. Abbreviation mean කෙටියෙදුම්. CID කියන එකේ කෙටියෙදුමේ දිගතේදම. CID, PHI, GA, YMBA, DMO. right බලමු මොනවද ඒවට එන දිගයෙදුම් කියලා. මේව උගන්වලා ඉවරයි දැන් තමයි. CID කියන්නේ Criminal Investigation Department. Criminal Investigation Department. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. PHI කියන්නේ Physical Health Inspector. Physical Health Inspector. හරිද? මේ වගේව පුරුදු වෙලා આવොත් ඔයාලට නිකම්ම ලකුණු ටිකක් ගන්න පුළුවන්. PHI කියලා දෙන්නේ මේ තුන එකතු වෙලා. H ඒ වගේම I. Physical Health Inspector. මේ අකුරු තුන. Government Agent නේද? රාජ්‍ය ඒජන්ත නැත්නම් රාජ්‍ය ඒජන්තවරයා. GA කියලා කියන්නේ අපි දැන් ඔය AG office එකේ ඉන්න දිසාපතිතුමාට government agent කියලා කියන්නේ. Youth members Buddhist Association. Youth Members Buddhist Association, YMBA. District Medical Officer, DMO. Number 11, you have to write one of the letter applying for the English teacher. That you have to write one of the letter for the chairman of the YMIT campus. Can you write that?
වාට තියෙනවා YMIT campus chairmanට ලියුමක් ලියන්න ඉංග්‍රීසි ගුරු වෘත්තියට අයදුම් කළා. ඒ වාට පුළුවන් වෙන්න ඕනේ ඒක දැන් ලියන්න හිතලා. ඉස්සරලා ඔක සිංහල ලියලා පුරුදු වෙන්න ඕන. ලියුමක් ලියනකොට යවන්නාගේ තොරතුරු, your name, your address, phone number and date. ඔය ටික තිබීමත් අවශ්‍ය. වට ලකුණු දෙනවා කොටස් වලට. ඊටස ලබන්නගේ තොරතුරු, the chairman YMIT campus කොළඹ රෝඩ් කුරුණෑගල ඊළඟ ආමන්ත්‍රණය එන්න ඕන. ඔය ටික එන්න ඕන මුලදී. හරිද? ඊට පස්සේ තමයි එන්නේ මොකද්ද? මාතෘකාව. apply for the English teacher. apply for the English teacher කියලා එන්න ඕන. ඊට පස්සේ එනවා මොකද්ද? මේ English teacher apply කරන්න ඔයාට letter එකක් ලියලා ඔයා ඉල්ලන විදිය. I am කියලා name එක and interested for the teaching of topics English in your campus on the vacant position advertised in a newspaper. පත්තරේ දාලා තිබුණ දැන්වීමට අනුව ඔයගොල්ලෝගේ කැම්පස් එකේ ඔබතුමාගේ කැම්පස් එකේ ඉංග්‍රීසි ගුරුවරයෙක්ට වැඩ ගන්න මම කැමතියි. I have completed degree education. උපාධියක් තියෙනවා degree එහෙම නැත්නම් ඔයගේ A level හරි මොනවා හරි English diploma එකක් කරලා තියෙනවා නැත්නම් high diploma එකක් කරලා දිනවා වගේ එකක් දානවා. With 5 years of teaching experience ඒ වගේම තියෙනවා මට අවුරුදු 5ක experience as well known and reputed institution of this area. හරිද මේ ප්‍රදේශයේ තියෙන ඉතාම ජනප්‍රිය ප්‍රසිද්ධ ආයතනවල මට අවුරුදු 5ක experience තියෙනවා. My service certificates are attached. මගේ සේවා සහතිකය මේ සමග අමුණලා තියෙනවා. Together with the resume. හරිද මගේ CV එකත් සමග for your review. ඔයාගේ දැනුවත් වීම සඳහා. As an English teacher, English ගුරුවරයෙක් ලෙස I can perform excellent teaching as well as good in handling the student in class. ඉංග්‍රීසි ගුරුවරයෙක්ට මට ගොඩක් වැඩ කරන්න පුළුවන් විශේෂ ලෙස. ඒ වගේම පන්ති කාමරේදී ළමයි මට ඉතාම හොඳින් හසුරව ගන්නත් පුළුවන්. I wish to appear in the interview soon. මම බලාපොරොත්තු වෙන ඉන්ටර්වියු එකේදී ඉක්මනින් ඔබතුමා මුණ ගැහෙන්න. Thank you for the invaluable support. හරිද මම බලාපොරොත්තු වෙනවා වගේ ඉතාමත් වටිනා උදව්වට you were thoughtfully වගේ කරු නැත්තම් හිතවත් name එක දැම්මා signature එකක් අස්සනක් දැම්මා formal name වගේ මොකක් හරි formal name එකක් තියෙනවනම් නිකන් normal කියන නමක් තියෙනවනම් title එකත් එක දානවා name එක දැම්මා ඒ වගේම signature එක දැම්මා formal name කියන්නේ විධිමත් නම වගේ නම මුල් ලකුණුත් එක්ක නම title එකක් තියෙනවා නම් මොකක් හරි doctor හරි professor හරි ඒ වගේ මොනවා හරි එකක් තියෙනවා එහෙම නැත්නම් Mr හරි Mrs හරි කියලා දාලා මොන ඔය විදිහට තමයි letter එක හදන්නේ. ඉතින් මේක very simple මේක ඔය විදිහට බලාගෙන ඕකම පුළුවන් නම් ඕකම කරන්න එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වෙන එකක් ඔයිට සමාන එකක් හදන්න ඔයකට සමාන එකක් හදලා මට පුළුවන් පේපර් එක දවසට ලියන්න. ඉතින් ඔය වගේම එකක් එයි. ඔය වගේ එකක් එයි. ඉතින් ඔයිට වඩා නම වෙනස් කරලා આવොත් එතෙන් වලට නම වෙනස් කරලා දාන්න. දාලා වගේ ලෙටර් එකක් හදන්න. And the final question, write the essay over 150 words. ලියන්න ලුවාට මොනවද? 150කට වඩා වැඩි වෙන විදිහේ හරිද? write an essay over 150 words. ලියන්න රචනාවක්. and this information technology. ගෙදරින් සිංහලෙන් ලියලා ඉංග්‍රීසියට අගල පරිවර්තනය. The computer, Sri Lanka, our English class, an accident. හරිද? accident කියන අනතුරක්. මේ වගේ දෙයක් ගැන මේකෙන් එකක් ගැන ඔයාලට ලියන්න essay එකක්. හරි very easy. very easy. right බලමු මම ලියපු එකක් තියෙනවා the computer කියලා. ඉතින් මේවා එකක් ගැන ඔයාලට essay එක ලියන්න පුළුවන්. මේවා එකක් හදා ගන්න පුළුවන්. සමහරට කම්පියුටර් කියන මාතෘකාව එන්න පුළුවන්. information technology එන්න පුළුවන්. our English class එන්න පුළුවන්. මේ එන දේවල් ගැන පොඩි අදහසකින් ඉඳලා essay එකකුත් ලියන්න අතාරින්න එපා. සමහර ළමයි මේවා නිකාන් ඉස්තල් තියලා පේපර් එක නිකන් අතහැරලා දානවා. ඒකට අපරාධේ අපි ඉගෙන ගන්න දේවල්. දැන් මේ බලන්න මේකේ essay එක මේ වගේ ලියලා the computer is an electronic device that is designed to work with information. The term computer is derived from the Latin from computer. This means to calculate or program a bell machine. Computer cannot do anything without a program. It represents the decimal numbers to a string binary digits. The word computer usually refers to the center processor unit and center processor unit plus internal memory. මෙතන එන්න ඕනේ central කියලා මම type කරනකොට ඒක වැරදි. Central processing unit කියලා එන්න ඕනේ. Unit plus internal memory. Charles Babbage is called the grandfather of the computer.
The first mechanical computer designed by Charles Babbage was called analytical engine. It uses the read-only memory in the from punch card. The computer as in an electronic device that takes input from the user and the processes these data under the control of the set of instruction called program and gives the result output and the serves future use. It can process both numerical and non-numerical arithmetic and logical calculations, uses of computers, educations, Bhavitya, health and medicine, science, business, recreation and entertainment, government, defense, sport, recording information, analyzing movement, and the characteristic of the computer, විශේෂාංග නැත්නම් පරිගණකයේ තියෙන විශේෂත්වයන් characteristic ගුණාංගයන් speed, accuracy, diligence, versatility, raw of remembering, number of IQ, no feeling, storage, all those things. අර මේ ඔක්කොම අපිට වචන 150ට ආසන්න වූ වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ වගේ එක්සැම්පල් එකක් මම ඔයාලට පෙන්නුවේ. ඔයාලට පුළුවන් එහෙම වුණොත් අනිවාර්යයෙන්ම කිසිම ගැටලුවක් නැතුව මේ ප්‍රශ්න 12ට උත්තර ලියන්න. ප්‍රශ්න 12ට උත්තර ලියන්න රෙඩි වෙන්න. කාටවත් දැන් බැරි වෙන්නේ නැහැ. මේ පේපර් එක ආයෙ පාරක් බලන්න, වීඩියෝ එක ආයෙ පාරක් බලන්න. වීඩියෝ එක බලලා මේකේ උත්තර ටික ලියා ගන්න පළමු කොලයක. හරිද? ඒ උත්තර ලියා ගන්න හැම වෙලේකම ඔයගොල්ලෝ අවබෝධයෙන් එක් කරන්න. ඒ වගේම තව පාරක් මේක බලන්න නැතුව උත්තර ලියන්න බලන්න. තවත් කොලයක් කරන් ආයෙ පාරක් ලියන්න. ෆයිනලි ඔයා මොකද කරන්න ඕන? ඔයාට දීලා තියෙන පේපර් එක print out කරගෙන තියෙන පේපර් එකේ ලියනවා. ඒ වගේම 11 වෙනි ප්‍රශ්නටයි 12 වෙනි ප්‍රශ්නටයි ඔයාට වෙනම කොලවල ලියලා අර ප්‍රශ්න පත්‍රයට අමුණගෙන අරගෙන එන්න වෙනවා. ඔයාලා ICT පේපර් එක ලියුවා වගේ ප්‍රශ්න පත්‍රයට අමුණගෙන අරගෙන ආවිල්ලා බාර දෙන්නවා. ඒක තමයි ඔයාගේ මොකද්ද? ඇඩ්මිෂන් එක. ඉතින් ওই විදිහට අපිට පුළුවන් මේ එක්සෑම් එකට හැමෝටම රෙඩි වෙන්න. ඉතින් මම හිතනවා සාර්ථකව හැම දරුවෙක්ම මේක අරගෙන උත්තර ලියලා ලෑස්ති වෙයි කියලා. ඒ ඉක්මනින් ඩිසෙම්බර් 2 වෙනිදා සතිය වෙනකොට අපි එක්සෑම් එක පවත්වන හැමෝම රෙඩි වෙන්න. මේකේ පේපර් 2 එක ආන්සර් පේපර් එකත් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී සපයලා දෙනවා. right එහෙනම් thank you very much හැමෝම පරිස්සමෙන් ඉන්න.